අයිබෝවන් සුබ දැසනක් අදත් සුපුරුදු ලෙන්ගතුකම සුපුරුදු හිතවත්කමත් එක්ක අපි ඔබට සමීප වෙනවා මිහිකත රූපමය සංවාදයෙන් හැමදාමත් මිහිකත රූපමය සංවාදය මේ මිහිකත වෙනුවෙන් අපි වෙන් කරගත්තා අපේ සබහාදහම අපේ කුෂිකර්මාන්තය අපේ අතීත උරුමය මේ සෑම සියලු දේම අපි අපේ මිහිකත රූපමය සංවාදය තුළ සාකච්ඡා කරනවා අද දවසේත් අපි සූදානම් වෙනවා එලෙස සුවිශේෂී වූ මාතෘකාවකට ඔබත් කැඳවාගෙන අද දවසේ අපේ කාලය වෙන් කර ගන්නට අද දවසේ අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන මාතෘකාව විශේෂයෙන්ම මෑත වකවානුවේ සේම ඈත අතීතයේ සිට විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකාවක් මාතෘකාවේ ප්‍රවේශයට මත්තෙන් අද දවසේත් මාතෘකාව පෝෂණය කරන්නට සහ මේ සාකච්ඡාව පෝෂණය කරන්නට අපත් සමග එකතු වෙන අපි තාම ගෞරවයෙන් මේ පින්බිමට වැඩම කරවා ගත්තා වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා සුරකිමු ශ්‍රී ලංකා පදනමේ ගරු සභාපති අවසරයි පූජ්‍යපාද පායංගල ආනන්ද සාගර අපේ හාමුදුරුවෝ අද දවසේත් අපේ සාකච්ඡාවේ සම්පත්දායකත්වය සපයන්නේ අවසරයි අපේ හාමුදුරනේ අපේ හාමුදුරුවොත් සමග අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ එක්තරා කාලවකවානුවක මාධ්‍ය වාර්තා කරපු ඉලාස්ටික් වගේ ඇදෙන ප්‍රශ්නයක්. ඉලාස්ටික් වගේ කතා බහ කරන ප්ලාස්ටික් පිළිබඳව තමයි අද දවසේ අපේ මේ කතා බහ. අද දවසේ අපි කතා කරනවා ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතාව සහ එයින් වැළකෙන්නේ කොහොමද කියන කාරණේ. අපි හැමතුරනේ මේ කතා බහ මේ බොහෝ විට අපිට ඇහෙනවා, විටක උඩ එනවා, තව විටක පල්ලෙහා යනවා. විවිධාකාර අදහස් තියෙනවා, මතිමතාන්තර තියෙනවා. මේ හැමදේම ගැන අපි කතා කරමු. ඔබ වහන්සේට ප්‍රවේශයක් ඇති. ඇත්තටම මොකද්ද මේ පොලිතින් කියන්නේ? මොනවද මේ ප්ලාස්ටික් කියන්නේ? මෙන්න මේ කියන කාරණෙන් ප්‍රවේශයක් ඔබ වහන්සේට ඇති. හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විශේෂයෙන්ම අද මේ මාතෘකාව ඊ타මත්ම කාලෝචිත මාතෘකාවක් අපේ නුවන් මහත්මයා මූලික හැඳින්වීමේදීත් පැහැදිලි කිරීමක් කළා මේක එක කාලයකදී උඩට යනවා ආයිත් යට යනවා කියලා කියන්නේ. හැබැයි ඒක කාලේ කතා බහ උඩට එනවා. හැබැයි මේ ප්‍රශ්නේ හැමදාම තියෙනවා. මේ ප්‍රශ්නේ අපට බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් කියලා කියන්නේ කෘත්‍රිම නිෂ්පාදනයක්. ප්ලාස්ටික් පොලිතින් කියන්නේ කෘත්‍රිම නිෂ්පාදන. වර්ණකාරක, ස්ථායීකාරක විශේෂයෙන්ම ලිහිසි තෙල් භාවිතාවත් එක්ක තමයි මේ ප්ලාස්ටික් භාවිතයන් මේ මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදන ක්‍රියාවලියට යන්නේ. ලෝකේ කාර්යවරි යහුවොත් මේ தত্ত্বය මේ කියන්නේ පොලිතින් ප්ලාස්ටික් භාවිතය නැති කරන්න නම් තෙල් කියන එක නැති වෙන්නට ඕන. ලිහිසි තෙල් කියන නැති වෙන්න ඕන. ඒ තරමටම මේක බැඳිලා තියෙනවා. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ලිහිසි තෙල් වල ක්‍රියාකාරකම ඉතා ප්‍රබලයි. ඒ අනුව තමයි ලිහිසි තෙල් වල නිෂ්පාදනයක් හැට තමයි ප්ලාස්ටික් පොලිතින් අපි අතරටපත් වෙන්නේ. විශේෂයෙන්ම මේ රසායනික ද්‍රව්‍ය තුලින් මේ හදන එක අපි කොටස් දෙකකට අපි සාකච්ඡා කරනවා. එකක් තමයි හයි ඩෙන්සිටි පොලිතින් වර්ගත්, ඒ වගේම ලෝ ඩෙන්සිටි පොලිතින් වර්ගත් කියලා. මේ වර්ග දෙක අතර ගත්තාම අපිට සාකච්ඡා කරන්න පුළුවන් අපේ සමහරක් ඔය මේ ඉතා ප්‍රබල මේ පොලිතින් වර්ග අපි දකින්න පුළුවන්. අර හේන් වලට වතුර එහෙම ගෙනියන පොලිතින් වර්ග තියෙනවා ඝන ද්‍රව්‍ය. තව එකක් තියෙනවා ඒ තරමට ඝන නොවිච්ච ඊ타මත්ම ලිහිසි එකක්. ඒකම සිනිඳු එකක්. එතන මේ දෙකම අපි දැනට කතා කරන මේ දෙකෙන්ම විශාල වශයෙන් හානි සිද්ධ වීම පවතිනවා. ඉතින් මේ කෘත්‍රිම නිෂ්පාදනය කරන රසායනිකව නිෂ්පාදනය කරන මේ කාර්යය මිනිස්සුන්ට අත්‍යවශ්‍ය කාර්යයක් බවට දැන් පත් වෙලා තියෙනවා. ඒ අත්‍යවශ්‍ය කාර්යය තුළ අපි සාකච්ඡාව ඉස්සරහට අරන් යනෝනේ මේ විදිහට නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය අවම කර ගන්න ක්‍රියාවලියක්ද අපි මොකද්ද කරන්න එක සාකච්ඡා විදිහට අරන් යන්න ඕන. මේ ක්‍රියාවලිය මිහි මත සුවපත් කරන ක්‍රියාවලියක් නෙවෙයි. මිනිස්සු ජීවය මුළු මහත් ලෝකයේම සුවපත් කරන ක්‍රියාවලියක් නෙවෙයි. ඊටාත්ම භයානක අවදානම් තත්යකට ගෙනත් තියෙන ක්‍රියාවලියක්. ඒක නිෂ්පාදන ක්‍රියාවලිය මේ ප්ලාස්ටික් පොලිතින් හැදෙන්නේ කොහොමද කියන ක්‍රියාවලිය ඇතුළේ සාකච්ඡා කරන්න තියෙන අපිට ඉතා වැදගත් කාරණා තමයි ඒක. එහෙමයි අපේ හැමෝටම පැහැදිලි කරන විදිහටම මේක ලෝකයේ සුවපත් කරන කාරණාවක් නෙමෙයි ලෝකයේ යම්කිසි ආකාරයකට අගතියට ඇදයි යනවා වූ කාරණාවක් කියන කාරණේ අපි නිරන්තරයෙන් කතා කරනවා. ඒ නිසා මේ අද දවසේ මේ මාතෘකාව යොදාගෙන අපේ හැමෝටම මේ දැන් සුලභව අපි පොලිතින් භාවිතා කරනවා.
ඒත් එක්කම අපිට තියෙන ගැටලුව මේ පොලිතින් වල අපේ හැමදෙනා සහ ප්ලාස්ටික් වල මේ දි รา පත් වීමට කල් ගත වෙනවා. මේ වගේ යම්කිසි කාරණාවකින් තමයි මේ අපි මේ ප්‍රතික්ෂේප කරන මේ මහ පොළොවට එකතු වීමත් එක. මොකද හැමෝටම ඇත්තටම මේ කතා බහ. මේවයි වර්ග කිරීම අනුව ගත්තාම යම් බෝතල් වල ප්ලාස්ටික් වර්ග වල ඒ වගේම පොලිතින් බෑග් වල සමහරක් ශෂේ පැකට් වල ශෂි පැකට් අර පුංචි පැකට් වල සමහරක් බිස්කට් වගේ ඔතල තියෙන ඒවයි සමහරක් ඒවයි වර්ගීකරණ තියෙනවා. ඒ අර අපි කිව්ව අර මුලින් සඳහන් කර අර හයි ඩෙන්සිටි එකයි ලෝ ඩෙන්සිටි එකයි අතර තියෙන පරතරයත් එක්ක සහ විශේෂයෙන්ම මේවයි තියෙන ඝනත්වය අනුව තමයි මේක නිර්ණායක තියෙන්නේ. ඒතර මේ ඝනත්වය අනුව අවුරුදු 10න් 40න් 100න් 200න් දි รา පත් වීම කටයුතු සිද්ධ වෙනවා. හැබැයි මේ දි รา පත් කටයුතු මේ විදිහට සිද්ධ වුණාට විශේෂයෙන්ම මේ හිරු එළිය නිරාවරණය වීමෙන් මේකේ බහු අවයව කොටස් දිය වෙලා අංශු කැඩි කැඩි වෙන් වෙනවා. ඒ අපට ඇහැට පේන්නේ නැති සුද්‍ර මේ ඊටමත් පුංචි අංශු මේ මහ පොළොට එකතු වෙනවා. ඒ එකතු වීමත් එක්ක මේ අංශු සමහරක් ශාකත් එක්ක ඒ එකතු වෙලා වර්ධනය වෙනවා. ඒ වර්ධනය වුණාම යම් බීජ වලට යන්න පුළුවන්. එතකොට හිරු එන නිරාවරණය වීම ඇතුලේ මේ ප්ලාස්ටික් ඔබට අර පැහැදිලි කරගන්න ඕන නම් නිකන් හිතන්න සමහරක් ඔය තියෙන කාලය පාවිච්චි කරනකොට මේ පනිට්ටු වගේ ඒවා හිරු එළිය නිතරම වැටෙනකොට ඒක නිකන් උඩින් කැඩෙනවා මෙහෙම පුංචි අංශු වලට කැඩෙනවා දකින්න ඇති නේද? අර අපි ගෙවල් වල ඉදිනදා තියෙනවා. සමහර පරණ ප්ලාස්ටික් භාජනේ අවුවට වැටලා මෙහෙම නිතරම පාවිච්චි කරන කාලයක් යනකොට ඒක අංශු වලින් දි รา පත් වෙන පුංචි අංශු වලින් අර බහු ලොකු කෑල්ල දි รา පත් වෙලා හිමින් අපි දන්නේ නැතුව මහ පොළොට මේක දි รา පත් වෙනවා. ඒවා සමහරක් වෙලාවකදී අපි භාවිතා කරන ඒවා අපිට ඍජුවම ශරීරගත වෙනවා. අනිත් ඒවා අර කියන ශාකත් එක්ක ගිහිල්ලා ධාන්‍ය වලට ඒ තියෙන ඵලයන් වලට අපි කියමු පළතුරු වලට එහෙම නැත්නම් වී කරල් වලට ඕන දෙයකට එක එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වීම අපි ආහට ගන්න පුළුවන්. ඒවා අපි ආහට ගත්තාම සමහරක් වෙලාවකදී ඒ අංශු අපේ ශරීරය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. රසායනික අංශුව ක්‍රියාත්මක වෙලා අපට පිළිකා රෝගීන් අපට හොයන්න බැරි විස රසායනික ද්‍රව්‍ය ශරීරගත වෙලා මිය යනවා. ඒ තත්ත්වයක් එක්ක. ඊළඟ එක තමයි මේවයි වැඩි හරියක් මුහුදුපත් වෙනවා. සමහරක්ලට අපි shopping bag අරමිය ගිහලා මුහුදට වැටෙනවා. ඒ මුහුදට වැටුණාන් පස්සේ මුහුදේ තියෙන ලවණ සාන්ද්‍රණයත් එක්ක එකතු වෙලා අර තියෙන තත්ත්වෙම අනිත් පැත්තට සිද්ධ වෙනවා. මුහුද ඇතුලේ සිද්ධ වෙලා මුහුදෙත් අර අංශු හිමින් කැඩලා ගිහිල්ලා ඒ අංශු ඉතාමත්ම පුංචි මාළු කනවා. පුංචි මාළු කෑම ඒ පුංචි මාළු සමහර ලොකු මාළු කනවා. වැඩි වශයෙන් අපි ලොකු මාළු ආහාරට ගන්නවා. එතකොට ඒ තියෙන ප්ලාස්ටික් ඒ තියෙන ගිහිපු රසායනික ඒ ද්‍රව්‍යයන් විෂ රසායනික ද්‍රව්‍යයන් අපේ ශරීරගත වෙනවා. මාළුත් මේ ගිහිලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියට කතා කරමු ඒක කොච්චර පාරිසරික විනාශයක් සිද්ධ වෙලාද කොමන ප්‍රමාණයෙන් ගිහිලාද කියලා. එතකොට අපටත් ඒක විනාශ සිද්ධ වෙනවා. ඒ නිසා මේකේ අර මහ පොළොවට ගත වුණත් මහ පොළොවට ගත අංශු අවසාන දි รา පත් වුණත් ඒ දි รา පත් වීමත් මිහිතලේ ජීවත් වෙන සියලු සත්ත්වයින්ට තර්ජනයක් කළා තමයි දි รา පත් වෙන්නේ. ඒ නිසායි ප්ලාස්ටික් පොලිතින් භාවිතාව ඉතාමත් භයානක තත්ත්වයක තියෙන්නේ කියලා කියන්නේ. ඔබ ගෙදෙට්ට ගෙන පොලිතින් බෑග් එක සමහරට ඔබ නිවසෙන් එළියට විසික් කරනවා ඇති. ඒක ඔබේ නිවස පිරිසිදු කරගන්න නැත්නම් ඒ නිවසෙන් බැහැර වුණා කියලා ඔබ හිතනවා ඇති. නමුත් අපේ හැමදෙර පැහැදිලි කරන විදිහට ඔබ නිවසෙන් එළියට දාන පොලිතින් බෑග් ප්ලාස්ටික් යම්කිසි වූ නිෂ්පාදනය මෙය නැවත අපේ ඇඟට වෙනවා. එය වෙන්නේ කොහොමද කියන කාරණේ බොහොම අපූර්වට අපේ හැමදෙර පැහැදිලි කරනවා. අපේ හැමදෙර ඔබ වහන්සේ පැහැදිලි කිරීම ඇතුළත සඳහන් කළා මේ විවිධාකාර වසර ගණන් වලින් අවුරුදු 100න් දි รา පත් වෙනවා අවුරුදු 200 මේ වගේ විවිධාකාර ප්‍රභේදයන් තියෙනවා අපේ හැමදෙර. එතකොට මේ ප්ලාස්ටික් වර්ග කිරීමක් අපිට හඳුනා ගන්න පුළුවන් ද අපේ හැමදෙර මෙන්න මෙහෙමයි ප්ලාස්ටික් කියලා. ඔව් වර්ග කිරීමක් හඳුනා ගන්න පුළුවන්. අපි මුලින් වර්ග කිරීම අනුව හඳුනාගත්තා. අපි අර මේ මුලින් කිව්වා මොන විදියටද මේක වර්ගීකරණය කරන්න. කාරණා දෙකක් ඇතුළත වර්ගීකරණය කරනවා. ඊට පස්සේ ඇත්තටම මේ වර්ගීකරණය ඇතුළේ වඩා වැදගත් වෙන කාරණාව තමයි මේක මේ ප්ලාස්ටික් එකේ තියෙන වඩා වැදගත් වෙන කාරණාව තමයි මේ වර්ගීකරණය ඇතුළේ මේක විස රසායනික ද්‍රව්‍යයන් මේ වැඩි වශයෙන් අපේ ශරීරගත වෙන්නේ මොන ප්ලාස්ටික්ද කියන එක සම්බන්ධව. සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා ප්ලාස්ටික් නිෂ්පාදන තියෙනවා අර ජෛව ක්‍රියාවලියට එකතු වෙන ඒවා. ඇත්තටම. හැබැයි එවැනි නිෂ්පාදන හරිය මිල අධිකයි.
හැබැයි ඒක ප්ලාස්ටික් වර්ග නිෂ්පාදන තියෙනවා. ඒවා යම් ප්ලාස්ටික් වර්ග ඒ මේ විස රසායනික නොවන. හැබැයි වැඩි බහුතරයක් තියෙන මේ සමාජයේ තියෙන අපි ගාව තියෙන භාවිතයට ගන්න මේ විස රසායනික ද්‍රව්‍යයන් එක්ක. ඒ වගේ මේ භාවිතාවන් සම්බන්ධව සාකච්ඡා කළොත් සමහරක් ඒවා තියෙනවා මේ ආහාර අසුරුම් සඳහා භාවිතා කරනවා. දැන් වැඩි වශයෙන් අපි ගත්තාම අපේ ආහාර බොහෝ ආහාර ඇසුරුම් කරලා තියෙන නුවන් මහත්තයා මේ පොලිතින් වලින්. දැන් අපි අද ගියහම ඔය හොඳයි කියලා කියන්නේ අපි කියන්නේ ඉතා සුපිරි ගණේ වෙළඳසැලකට ගියහම පස්සේ සුපිරි වෙළඳසැලකට ගියාම ඒකේ තියෙන ක්වොලිටිය තියාගන්නේ සුපිරි වෙළඳසැලේ තියෙන ඒ තියෙන තත්ත්වය තියාගන්නේ අර මේ ආහාරය ඔතල දෙන එකෙන් ඇසුරුම් කරණය. ඉතින් අද ලෝකේ හරි ජනප්‍රියයි ඇසුරුම් කරණය වෙළඳ ව්‍යාපාරිකයෝ අතර ජනප්‍රියලා තිනවා. ඒක ඉතාමත්ම වේගෙන් ආකර්ෂණීය කරගන්න. ඉතින් දැන් ඒකට ඇවිල්ලා තියෙනවා ඉතාමත්ම සිනිඳු ඉතාමත්ම ඇලෙන සුළු එකක් ටක් ගාලා බන්න එක උනත් මෙහෙම කරලා ඔතලා තව එකකට දාලා දෙනවා. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති වුණත් සුපිරි වෙළඳසැලකට ගියාම පස්සේ අපිට කැරට් ටික එක බෑග් එකක ඊළඟට ගෝවා එක තව එක බෑග් එකක බෝංචි ටික තව බෑග් එකක ඊළඟට මිරිස් ටික තව බෑග් එකක ලුණු ටික තව බෑග් එකක මේ ඔක්කොම එක එක බෑග් වලට වෙනවා. ඒතර ඒ ඔක්කොම තව එක බෑග් එකකට දානවා. ඉතින් එහෙම එකක බෑග් එක දැම්මම විශාල බෑග් ටිකක් ගෙදරට shopping බෑග් ටිකක් නොදැනුවත්ව එනවා. ඒතර ආහාර අසුරුම් කරණය නිසා විශාල වශයෙන් ඒ කියන්නේ මම ප්‍රාදේශීය අපි ගත්තොත් ඔය නිවාස ඉලක්ක කරෙන් ගත්තේ මේවා අපි වැඩි වශයෙන් ගත්තාම පස්සේ ආහාර ඇසුරුම් කරණය සඳහා තොග වශයෙන් ගත්තාමත් විශාල වශයෙන් ආහාර ඇසුරුම් කරණය සඳහා භාවිතා කරනවා මේවා. ඊළඟට තියෙන අපිට අභියෝගය තමයි අපි ලංකාවේ දිහා බලලා අපි මේ සාකච්ඡාව ආරම්භ කරේ. ඒකයි වැදගත් වෙන්නේ සෙල්ලම් බඩු. ළමා සෙල්ලම් බඩු. මම දන්නේ ළමා සෙල්ලම් බඩු වල වැඩිම නිෂ්පාදනයක් තියෙන්නේ 98ක නිෂ්පාදනයක් තියෙන්නේ ප්ලාස්ටික් වල. එතකොට 100ක 2ක විතර තමයි අනිත් ද්‍රව්‍යයන් එක්ක නිෂ්පාදන ක්‍රියාවලිය තියෙන්නේ. ඒතර හැම එකක්ම ළමයින්ට දෙන ප්ලේන් එක, ඔය තියෙන කාර් එක, ඔය තියෙන ටැක්ටරි මොනවා හරි අතර දෙන බැට් එක, ඒ ලොකු නිෂ්පාදන සමහරක් වෙලාවට ඒ ළමයට නැගලා යන්න පුළුවන් කාර් එක ප්ලාස්ටික් නිෂ්පාදනය. සමහරක් වෙලාවට ඒ ළමයට නැගලා යන්න පුළුවන් හදලා තියෙන බස් එක ප්ලාස්ටික් නිෂ්පාදන. ඒ නිෂ්පාදන මහ පොළොට දරන්න බෑ. දැන් මේ මහ පොළොට දරන්න බෑ. ඒතර මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉල්ලුමක් තියෙන නිසා මේ ක්‍රියාවලිය හදලා තියෙන සැපයුමකට. ඒක බරපතල ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවා දැන් මේ වෙනකොට. ඇත්තටම ළමා සෙල්ලම් බඩු වගේ දේවල්. ඒ වගේම වෛද්‍ය උපකරණ. අපි ගන්න වෛද්‍ය උපකරණ සාතිශය බහුතර වෛද්‍ය උපකරණ සියල්ලම ප්ලාස්ටික්. අපි සේලයින් බෝතලේ ඉඳලා බටේ ඉඳලා ඒ ගහන කට්ටට ගහන ඒ කොපුවේ ඉඳලා ඊළඟට බේත් නිෂ්පාදන වල ඇසුරුම් ක්‍රමයේ ඉඳලා ඒ අති දැවැන්ත බේත් නිෂ්පාදන ඇසුරුම් සියල්ලම ප්ලාස්ටික් පොලිතින් භාවිතය ඇතුළේ තමයි කරන්නේ. එතකොට ඒවා වැඩි වශයෙන් දෙවනුව ඒවා ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ නැහැ. ඒවා මහ පොළොවට එකතු වෙනවා. ඒ මහ පොළොවට එකතු වීමත් එක්ක අති දැවැන්ත පාරිසරික විනාශයකට ඇවිල්ලා තියෙන ලෝකේ. අපේ රට විතරක් උරුම වෙච්ච එකක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේක. දෙවෙනි එක තමයි ඇත්තටම මේ වතුර බෝතල්. මොන් මහත්තයා මම කියන්න මගේ පන්සලේ කඩන පින්කම තියෙන වෙලාවේ මම කිව්වා මේ අර හාමුදුරුවන්ට දැන් අර මේසුලින් තියෙනවා අර වතුර බෝතලයක් තියන යනවා. ඇත්තටම ඊට වඩා අපිට අර හාමුදුරුවන්ට කෝප්පෙට වතුර පිළිගන්න වතුර බෝතලේ හරිම ගෞරවාන්විතයි. කෝප් එකට වතුර ටිකක් දාලා දුන්නාම ගෙනලා. දැන් ඒවත් සමහරක් වෙලාවට අත හොදන්නෙත් අර වතුර බෝතලේ. ඉතින් දැන් ලොකු උත්සව වලට ගියාම පස්සේ අපි දකිනවා වතුර බෝතල් විශාල ප්‍රමාණයක් පුංචි වතුර බෝතල්, ලොකු වතුර බෝතල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම ප්ලාස්ටික්. උත්සවය ඉවරුනහම පස්සේ බලන්න පුළුවන් ප්ලාස්ටික් බෝතල් කොච්චර ප්‍රමාණයක් අපි පාවිච්චි කළාද කියලා. සමහරක් වෙලාවට වතුර ඒවා බීලත් නැහැ. පොඩ්ඩක් බීලා කල්ලා දාලා ආයෙ වහක් කරනවා. ඉතින් ඒ වතුර බෝතල් වගේ දේවල්. ඒ වගේම වැඩි වශයෙන් අපි භාවිතයට ගන්නවා ප්ලාස්ටික් කෝප සහ පිඟන්. වැඩි වශයෙන් භාවිතා කරන අපි එදිනදා කටයුතු වල කුස්සිය වල වැඩ කටයුතු වලදී සමහරක් වෙලාවට විශාල පිරිසක් ගණදරු කියන්නේ මොනවා හරි දෙන වෙලාවට ප්ලාස්ටික් කෝප පිඟන් වලට දෙන දායකත්වය වැඩි අපි. ඉතින් ඒකත් එක්ක අපට මේක විශාල වශයෙන් මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙනවා. ඊළඟ එක තමයි ලන්ච් බොක්ස්. ලන්ච් බොක්ස් එක දැන් නම් මම හිතන්නේ ලංකාවේ අඩුයි ඒක. ඒ ලන්ච් බොක්ස් එකත් සමහරකට අත්‍යවශ්‍ය එකක් නෙවෙයි. ඒක අර මං කිව්වා අර ඇසුරුම ආකර්ෂණීය ඇසුරුමක් කරගත්ත ක්‍රමයක්. ඒත් ලන්ච් බොක්ස් එකත් අපිට පේනවා දැන් මේක සමාජයෙන් මේ භාවිතෙන් අයින් විය යුතු එකක්. හැබැයි
විශාල වශයෙන් ලන්ච් බොක්ස් ගේනවා. ඒ ලන්ච් බොක්ස් එක සම්පූර්ණම පරිසර හිත කමි නෑ. තාමත් පරිසර විනාශකාරී තත්ත්වයක්. ඊළඟ තමයි පොලිතින් බෑග්. දැන් අර මම මුලින් ඒක කතා කරා. අසුරුමත් එහෙමයි. ඒව අසුරුම පස්සේ දාලා දෙන බෑග් එකත් පොලිතින් බෑග්. ඒක ඉතාම භයානකයි. ඊළඟ ලන්ච් ෂීට්. අපි මේවයි කතා කරමු කොච්චර ප්‍රමාණයක් ලංකාවේ ලන්ච් ෂීට් තියද කොච්චර ප්‍රමාණ දිනකට විනාශ වෙනවද අපි ඉදිරියට කතා කරමු ලන්ච් ෂීට් එකත් අද ඒ පැත්තටම ඇවිල්ලා තිනවා. ඒ වගේම ඇඳුම් සමහරක් ඇඳුම් සුරුම්කරණය සහ සමීප ආරක්ෂක තුවා වගේ දේවල්. ඒ වගේම ප්ලයිවුඩ් වගේ දේවල්. ප්ලයිවුඩ් භාවිතයත් දැන් වැඩි වෙලා තියෙනවා. ලංකාවෙත් ප්ලයිවුඩ් භාවිතය වැඩි වෙලා තියෙනවා. ප්ලයිවුඩ් දොරවල් ගහනවා, ජනෙල ගහනවා. දැන් ගහන්න නැති දෙයක් නෑ සමහරක් රට. ඒ ප්ලයිවුඩ් භාවිතය ඇතුළේ විශාල ප්ලාස්ටික් භාවිතාවක් සමාජගත වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම ප්‍රශ්නයක් වෙලා තිනවා. කුෂන් කවර. ඒ වගේම මෙට්ට වගේ දේවල් විශාල වශයෙන් සමාජයට ඇවිල්ලා තිනවා. මේ දේවල් නිසා අද අති දැවැන්ත පාරිසරික අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතාව මිනිස්සුන්ගේ ජීවිතේ ගලවන්න බැරි එක්තරා හරි අඩකට බෙදුවොත් ඒ අඩෙන් කොටසක් තමයි මේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතාව. ඉතින් ඒ භාවිතාව එහෙම් පිටින් එකපාරට අයින් කරන්න බැරි වේවි. හැබැයි ක්‍රමානුකූල භාවිතය අයින් කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍යයි. ඉතින් මම අර මුලින්ම සඳහන් කිරීම කළේ මූලික වශයෙන් පොඩි තැනක ඉඳලා කල්පනා කරාම අපේ ගෙදර ප්ලාස්ටික් භාවිතාව කොච්චරද කියලා. එතකොට තේරෙවි මොනතරම් ප්ලාස්ටික් භාවිතාවක් ගෙදර අපි නොදුනුවත්කම ඇතුළෙම ගෙදර භාවිතා කරනවාද කියලා. මම මෙට්ටේ ඉඳලා සමහරක් ඇඳවල් වල ඉඳලා සමහරක් කබඩ් වල ඉඳලා ප්ලයිවුඩ් කබඩ් තියෙනවා, ප්ලයිවුඩ් දොරවල් තියෙනවා, ප්ලයිවුඩ් වලින් කාමර වෙන් කරනවා. දැන් ඒව දිහා බැලුවාම ඒ වගේම සමහරක් අට බොන වතුර බෝතලේ, ළමයාගේ වතුර බෝතලේ, ළමයාගේ මොනවද ලන්ච් බොක්ස් එක, එතකොට අපි භාවිතා කරන සමහරක් පුටු වගේ දේවල්, කියන්නේ භාවිතා කරන පුටුව, මේසේ, මේ සියල්ලම අපිව නොදුනුවත්කමින් අර පාරිසර විරෝධී අතිදැවැන්ත පාරිසරික විනාශයක් සිද්ධ වෙන මේ ප්ලාස්ටික් පොලිතින් අපිව ආක්‍රමණය කළ ඉවරයි. අපිව යටත් කළ ඉවරයි. අපි යටත් ඇසියෝ කරගෙන ඉවරයි. අද අපට ගැලවෙන්න බැරි තරමටම අර්බුදයක් ඇවිල්ලා තිනවා ඒකේ. ඉතා සියුම්ම ප්ලාස්ටික් අපිව ආක්‍රමණය කරලාද අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන අතරේ ඔබට මතක් වෙනවා ඇති ඔබේ නිවසේ තත්ත්වය, ඔබට මතක් වෙනවා ඇති ඔබේ ජීවිත අත්දැකීම. මේ කියන හැම කාරණයක් එක්කම අපේ හාමුදුරුවෝ කියන කතාව ඇත්ත නේද කියලා හිතනවා ඇරෙන්න අපිට තර්කයක් විතර්කයක් ගොඩ නැගින්නේ නැහැ. ඒ තරමටම ප්ලාස්ටික් කියන සහ පොලිතින් කියන කාරණාව අපේ රටට වගේම ලෝකයටත් යම් කිසි බලපෑමක් කරනවා. අපේ හාමුදුරුවෝ මේ ලෝක භාවිතාව කොයි වගේ තත්ත්වයකද ඇත්තේ මේ ප්ලාස්ටික් සහ පොලිතින්? ඇත්තටම ලෝකේ අද එක්සත් ජාතික සංවිධානයේ විශේෂයෙන්ම පරිසර සමුළු අවස්ථාවේ කතා කරන බරපතල ප්‍රශ්නයක් තමයි ප්ලාස්ටික් අර්බුදය. ලෝකේ වසරකට පොලිතින් බෑග් ට්‍රිලියන 5ක් භාවිතා කරනවා කියලා කියනවා. ට්‍රිලියන 5ක්. සෑම තප්පරයකට පරිභෝජනය වෙනවා 1,60,000. ලෝකේ හැම තප්පරයකටදීම පරිභෝජනය වෙනවා 1,60,000ක් පොලිතින් බෑග්ස්. 1,60,000ක් කියලා කියන්නේ තප්පරයකදී. දැන් මේ තත්ත්වය වසර 10කදී 3 ගුණයක් දක්වා වර්ධනය වෙනවා කියලා පර්යේෂකයෝ සඳහන් කරලා තියෙනවා. තව වසර 10කදී 3 ගුණයකින් වර්ධනය වෙනවා කියලා. විශේෂයෙන්ම මේ වෙනකොට අති දැවැන්ත ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා පැසිෆික් සාගරය සම්බන්ධව. පැසිෆික් සාගරයේ අද එහෙම් පිටින්ම කසල ගොඩක් බවට පත් වෙලා තියෙනවා. මේ කසලේ වැඩි වශයෙන් දකින්න තියෙන පොලිතින් බෑග්. විශේෂයෙන්ම ටොන් මිලියන 100ක් දැන් පැසිෆික් සාගරයේ විතරක් පොලිතින් ද්‍රව්‍ය තියෙනවා. ටොන් මිලියන 100ක් කියලා කියන්නේ සෙල්ලම් ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් ඒ අනුව ලෝකේ භාවිතා වෙන පොලිතින් මේ භාවිතා කරන ඒවයින් ප්‍රතිචක්‍රණය වෙන්නේ ලෝකෙම 1.3ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේ පොලිතින් ප්‍රතිචක්‍රීකරණය වෙන්නේ ඒ තරම්ම අම ප්‍රමාණයක්. සමහරක් භාවිතා කරන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න බැරි ඒවා කියලා දැන් සමහරක් වර්ගීකරණය කරලා තිනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම දිනකර ලන්ච් ෂීට් භාවිතාවක් සඳහන් කරලා තිනවා. විශේෂයෙන්ම මේ ලෝකේ අති දැවැන්ත ප්‍රමාණයක් ලන්ච් ෂීට් වගේ කියන්නේ ඒවට කියන්නේ මොනවද මේ මොනවද ඒවට කියන්නේ මේ ඇසුරු මේ ආහාර ඇසුරු අති දැවැන්ත ප්‍රමාණයක්. දැන් ලෝකේ මේ භාවිතාව සම්බන්ධව යම් නීති රීති හදාගත්තා. නීති රීති හදාගත්ත නිසා ඒ නීති රීතිත් එක්ක ඔය රුවන්ඩා වගේ රටවල් විශේෂයෙන්ම නිව්සීලන්ත වගේ රටවල් වල
නීති රීතිත් එක්ක දැන් මේ ඇසුරුම් වෙන ක්‍රමවලට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ ඇසුරුම් වෙන ක්‍රමයකට ආපු නිසාම විශේෂයෙන්ම ගානාවල මේ කසල ඒක පුද්ගලික නිවසක කසල භාවිතාව 0.09යි. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ මේ ජීවන චක්‍රය ඇතුලේ හදාගත්ත අපි භාවිතාව ක්‍රමානුකූලව අඩු කරනවා කියලා. මේ ලෝකේ භාවිතාව. දැන් නිව්සීලන්ත වල එහෙම දැන් බහුතරයක් නිෂ්පාදන ක්‍රියාවලියේදී වැඩි වශයෙන් සමාගම් වලට දැනුවත් කළා තියෙනවා පරිසරය සම්බන්ධව සංවේදී වෙන්න කියලා. ඒ පාරිසරික සංවේදීභාවය නිසා සමහර දියර වර්ග පවා ඔවුන් ඝන කාබ්බෝඩ් වල තමයි අසුරින් කටයුතු කරන්නේ. ඒතර ඒ දියර වර්ග ඒවා සමහරක් ඒවා ලංකාවෙත් තියෙනවා අපි නම් සඳහන් ගන්න ඕනේ නෑ අර වෙළඳ නාමයන් නිස්තිය නිසා. ඒතන ඒ වගේ දේවල් වලට ඇවිල්ලා තියෙනවා. බටේ ඒ අර ස්ටෝන් කියන්නේ අර මොකද්ද කියන්නේ බී බොන බටයක් තියෙන්නේ. ඒ බටේ පවා දැන් හදලා තියෙනවා බීලි කරනම කන්න පුළුවන් බිස්කට් එකක් විදියට. එහෙම නැත්නම් ඒක මේ අර කාඩ්බෝඩ් එකකින් හදලා තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ ලෝකයේ මේ ප්‍රශ්නෙට දැන් උත්තර මේ හොයමින් සිටිනවා. සහ උත්තර සපයමින් ඉන්නවා. ඒකට එරෙහි නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඊට සාර්ථක නිෂ්පාදන ක්‍රියාවලියකට පෙළඹිලා තියෙනවා. මං අපි රට ගැන එහෙම නිෂ්පාදන ක්‍රියාවලියකට මම දැක්කා සමහරක් අය සූදානම් වුණා. අපේ සමහරක් දරුවෝ නිෂ්පාදන ක්‍රියාවලියක් එක පෙන්නවා අර සමාජ ජාලා මාධ්‍යවල අපි ආරම්භ කරපු දේවල් උදාහරණයක් වශයෙන් ගත්තාම පස්සේ මම දැක්ක පිඟන් හදලා තුන අර කොළපොත් වලින් අර තාමත්ම රත් කළා කොළපොත් වලින් පිඟන්. ඉතින් ඒ වගේ ඒවා අපි මැටි කර්මාන්තයට යායුත්තේ කොහොමද කියලා මැටි කර්මාන්ත කොච්චර විදිහට දියුණුද කියලා. ඒකේ ඇතුලේ අපි වතුර ටිකක් බොනකොට පිපාදය සම්පූර්ණ නිවෙනවා කියන එක. ඒ ක්‍රියාවලියකට ආවා. ඉතින් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය මම දන්නේ කොච්චර ප්‍රමාණයක් අපේ රට තුල ඉස්සිලා තියද ඒක ජාතික මට්ටමේ ක්‍රියාවලියකට ආවද කියලා. ඒ ක්‍රියාවලියකට ආවොත් ඇරෙන්න අපට මේ ක්‍රියාවලියට උත්තර දෙන්න බෑ. ලෝකේ තියෙන මේ තියෙන ප්‍රශ්නෙට දැන් උත්තර හොයමින් රටවල් වල ඉන්නවා. ඒ මම අර කාරණාවත් එක්ක අපිට සාකච්ඡාව ඉස්සරහට අරන් යනවා. ලෝකේ අපි උත්තර හොයලා සාර්ථක උත්තර දෙනකොට අපි කොතනද කරන්න ඉන්නේ අපි කරන්න ඕනේ මොකද්ද කියලා අපි අතර සාකච්ඡාවක් ඇති වෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම මේ අපේ හඳුරෝ පැහැදිලි කිරීමත් එක්ක මේ දැන් මැටි කර්මාන්තයේම අපේ හඳුරන්නේ අපේ ඈත අතීතයේ ඉඳන් තියෙන අපේ උරුමය සහ මේ ඔබ වහන්සේ උදාහරණ වලට ගන්නවා රුවන්ඩාව විශේෂයෙන් මේ අප්‍රිකානු රටවල් ගානාව උදාහරණයකට ගන්නවා. එතකොට මෙවැනි රටවල් වලට එතෙන්ට යන්න පුළුවන් නම් ඒකේ අපිට යන්න බැරි වුණේ. සහ මේ අපි එතෙන්ට යන්න උත්සාහ කරනවා ඔබ වහන්සේම පැහැදිලි කරනවා මේ අපි උත්සාහයන් ගන්නවා. නමුත් ඒක ක්‍රියාත්මක වුණාද ඉස්සරහට ගියාද කියන එකේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම හිතන්නේ ඒකින්දම මගේ ප්‍රශ්නය යමු වෙනවා අපි හඳුනන්නේ මොකද්ද මේ විදිහ අපේ රටේ තත්ත්වය මේ භාවිතාව පිළිබඳව. ඇත්තටම අපේ රටේ දිනකට ලන්චීට් සතියේ දිනවලට ලන්චීට් මිලියන 15ක් භාවිතා කරනවා. ඒ වගේම සිලිසිලි බෑග් මිලියන 20ක් භාවිතා කරනවා. එතකොට ඒක සුළු ගාණක් නෙවෙයි. ඒක ඊටාම නරක ගාණක්. ඊටාමත්ම මේ අපට අනුමත කළ නොහැකි ගාණක්. එතකොට ඒ වගේම තමයි යෝගට් කෝප්ප මාසකට මිලියන 20ක් අපි භාවිතා කරන යෝගට් කෝප්පේ. ඒ වගේම තමයි සෂේ පැකට් අර සොසේජස් පැකට් කරලා තියෙනවා දැන් සෂේ පැකට් හදලා තියෙනවා නූඩල්ස් ශනික නූඩල්ස් වර්ග හදලා තියෙනවා ෂැම්පු ජෑම් වගේ දේවල් දැන් අර පුංචි පැකට් වල සෂේ පැකට් වලට ගහලා තියෙනවා මාසෙකට මිලියනයක් භාවිතා කරනවා. එතන නුවන් මහත්තයෝ මේ අපේ රටේ දැන් නිෂ්පාදන ක්‍රියාවලියට පිට රටින් ගේන සියලු නිෂ්පාදන ක්‍රියාවලිය වලට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වය. ඊළඟ එක තමයි මේ තත්ත්වය කොච්චර නරක තත්ත්වයකට ඇවිල්ලාද කියලා අහුවොත් කොළඹ නගර සභාවේ මෙට්‍රික් ටොන් 730ක් අපද්‍රව්‍ය බැහැර කරනවා දිනකට කොළඹ නගර සභාවෙන්. එතකොට ඒන් 6%ක්ම පොලිතින්. පොලිතින් කියන්නේ පොලිතින් අර බෑග් විතරයි. ඒන් 6%ක්ම අර මෙට්‍රික් ටොන් 730න් 6%ක්ම චොපින් බෑග්. එතකොට හිතන්න මොන තරම් ප්‍රමාණයක් කොළඹ නගර සභාවේ කොළඹ මේ රූපවාහිනී නාලිකාව බලන මේ කොළඹ අපි කොච්චර ප්‍රමාණයක් දිනකට බැහැර කරලා තියෙද කියලා. සෑම නිවසකින්ම දිනකට පොලිතින් බෑග් ඔක බෙදලා බැලුවාම කොළඹ නගර සභාවේ කොළඹ නගරේ මම මේක හැදුවේ අද කොළඹ නගර සභාවට අයිති මේ භූමියේ සෑම නිවසකින්ම පොලිතින් බෑග් 6ක් හෝ 7ක් 8ක් වගේ ප්‍රමාණයක් එළියට දානවා. හැම දවසකම. දැන් මේ ප්‍රමාණය බෙදලා බැලුවාම මෙට්‍රික් ටන් 730. ඒ අනුව බැලුවහම පස්සේ ලංකාවේ මිලියන 4ක් වගේ තියෙන
පවුල් ඒකක විශාල ප්‍රමාණයක් ඒ ප්‍රමාණය හදලා බැලුවාම විශාල ප්‍රමාණයක් මුළු ලංකාවෙම පොලිතින් බෑග් දිනකට විනාශ වෙනවා. ඒ නිසා දැන් කියන 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දෛනිකව ඒක පුද්ගලික නාගරික කසල ජනන කරන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්න රටක් කියලා තමයි එක්සත් ජාතික සංවිධානයේ මේ අවසාන දාපු වාර්තාවේ තියෙන්නේ. මේ 2012 දාපු වාර්තාවේ තියෙනවා 2012 සමීක්ෂණය කියලා කියනවා යාලා මේ නාගරික ගත්තාම ඒක පුද්ගලිකව මිනිස්සු කසල බැහැර කරන ප්‍රමාණය ගත්තාම ලෝකීය රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නවා අපි කසල මේ එළියට දාන මේ shopping bag මේ සසේ bag මේ තියෙන ඇසුරුම් ක්‍රමවේද වැරදි ක්‍රමවේද නිසා අපි බැහැර කරනවා. ඉතින් මේ தත්ත්වය බැලුවාම ඉතාමත්ම නරක තත්ත්වයක්. මේ தත්ත්වයෙන් මිදෙන්න අපි ක්‍රමවේද සකස් කර යුතුයි. අපි සාකච්ඡාවක් අලුතෙන් ආරම්භ කර යුතුයි කියලා අපි මේ වැඩසටහනේදී මතක් කරලා දෙනවා. ඉතාම බරපතල සංඛ්‍යාලයකින් ටිකක් අපේ හැමදෙර ඉදිරිපත් කළාදත් කියලා මගේ හදවත ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම මේ කියන කාරණේත් එක 2012 වෙද්දී අපි මේ විදිහට තැනක ඉඳියා නම් අද වෙද්දී අපි 2021 වෙද්දී කොතරම්නම් තැනකට අපේ රටපත් වෙලා ඇතිද? පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතව අපේ හැමදෙර කියන වගේම දවසකට ගෙදරකින් පොලිතින් බෑග් 8ක් 10ක් ඔබත් එළියට දානවා ඇති. අපි වැඩසටහන ආරම්භයේදී සාකච්ඡා කළා විශේෂයෙන්ම ඇතැම් විට ඔබට සුපිරි වෙළඳ සැලෙන් නැත්නම් ගේ ළඟ වෙළඳ සැලෙන් පවා දැන් වෙනදාට වඩා පොලිතින් බෑග් ප්‍රමාණයක් ඔබට ලබා දෙනවා සහ ඔබ ඒ ගෙදර අරගෙන යනවා. ඒක පරිසරයට බැහැර වෙනවා. ඒ හින්දාම මේ ප්‍රශ්නේ නැවත නැවත අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද දවසේත් අපි මේ කතා කරමින් ඉන්නේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතව සහ ඒයින් ඉදිරියට ඒයින් වැළකෙන්න අපි කරන්න ඕනේ මොනවද කළ යුත්තේ මොකද්ද? මේ ගැන තමයි මිහිකත රූපමය සංවාදය අපි ඉස්සරහට අරගෙන යමින් ඉන්නේ. අපේ හැමදෙරෝනේ ඒතක මේ දැන් මේ පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීමත් එක්ක පාරිසරික ගැටලුවක් වෙනවා. සහ ඒතකම සෞඛ්‍යමය ගැටලුවක්ත් වෙනවා නේද අපේ හැමදෙරෝනේ. මේ කාරණා දෙක ඔබ වහන්සේට පැහැදිලි කිරීමක් ඇතේ. ඇත්තටම ඉතාමත්ම වැදගත් මේ ප්‍රශ්නය. පාරිසරික හානිය කියලා කියන්නේ මොනවන් මහත්තයෝ සෞඛ්‍ය ප්‍රශ්නයක්. එතකොට ඒ දෙක ගහට පොත්ත වගේ ලොකු බැඳීමක් තියෙනවා. මම අර මුලින් සඳහන් කර ප්‍රමාණයන් එක්ක දිහා බැලුවාම ලංකාවට ගෙන්නනවා වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක් මේ පොලිතින් වර්ග ඇසුරුම් පොලිතින් ඇසුරුම් වගේ. ඒකෙන් 70%ක්ම දේශීයව අපි භාවිතාවට ගන්නවා. එයින් 30%ක් යම් භාණ්ඩ ඇසුරුම් කරලා අපි රටවලට යවනවා. එතකොට මේ ටික ලංකාවේ ඇතුලේ ඊ타ත්ම අවම ප්‍රතිශතයක් තමයි ප්‍රතිශතය හදා ගන්න බැරි මට්ටමට අවම වෙලා තියෙනවා. ඒ ප්‍රමාණය තමයි ප්‍රත්‍යක්ෂීකරණය වෙන්නේ. 100%ක්වත් නැහැ. ඒකයි බරපතල අර්බුදය. ඒ අර්බුදය ඊ타ත්ම නරක තැනකට අපි තල්ලු වෙලා ඇවිල්ලා තියෙනවා. එකක් තමයි වායුගෝලයේ ඇතුලේ අද ලෝකේ මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතා කිරීම වැරදි භාවිතාවක් ඇතුලේ කරපු නිසා වායුගෝලෙ දැවැන්ත ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට සාගරය, මුහුදු, ඒ වගේ මිරිදිය, ජලාශ, ගොඩබිම මේ හැම පැත්තෙම මේක විනාශයක් වෙලා තියෙනවා. අපි බලමු පරිසර ගැටලුවක් හැට කාණු පද්ධතිය අවහිර වෙනවා. දැන් ඔබතුමත් එක්ක මම අර මේ කිව්වනේ පාරිසරික හානියක් වෙනකොට ඒක සෞඛ්‍යමය ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් කාණු පද්ධතිය අපි ගිහිල්ලා ඔබතුමාගේ ඉස්සරහා අපි මොනවා හරි කාලා දානවා එළියට. ඕක වැස්සකට ගිහිල්ලා හිර වෙනවා. කොහෙද? කාණුවේ. කාණුවේ වුණා මොකද නුවන් මහත් ඊළඟට ඇති වෙන තත්ත්වය. එතකොට වතුර ටික බහින්නේ. පිරිසුදු වතුර ටික. ඒක ඇතුලේ මොකද්ද ඇති විය හැකි තත්ත්වය? ඩෙන්ගු වතුරට හොඳම වාසස්ථානය. සමහරක් shopping bag එක ගිහලා වලක් හැදුනොත් ඒ shopping bag එකට ඒ වලට يعني shopping bag එක නිකන් රවුමක් හැදිලා වලක් වගේ හැදුනොත් ඒ bag එකට වතුර ටික යන්න පුළුවන්. ඒ bag එකට වතුර ගිහිල්ලා ඒකේ අර පිරිසුදු වතුරේ අර ඩෙන්ගු මදුරය කීටයෝ දාලා එතනින් ආරම්භ කළොත් එහෙම ඩෙන්ගු වසංගත තත්යකට ඇවිල්ලා අපේ රටේ මිනිස් ජීවිත දහස් ගණන් නැති උනේ මේ තත්ත්ව නිසා. එතකොට පාරිසරික ගැටලුව පැහැදිලිවම මේ සෞඛ්‍යමය ගැටලුවක්. ඊළඟට හිතන්න මේ කුණු කඳු තත්ත්වය මොකද්ද? මට මතකයි 2017 4 මාසේ 14 මීතොට මුල්ල කුණු කන්ද. දැන් මේ කුණු කන්දු ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ගේ සමීක්ෂණයක් කළා බලන්න. මීතොට මුල්ලේ කුණු කන්ද. ඔය එහා පැත්තේ මේ තිර කුණු කඳු තුන දිහා බැලුවහම පස්සේ ඇත්තටම බැලුවහම පස්සේ ඒ ආශ්‍රිතව මිනිස්සුන්ගේ ජීවිත ඉතාමත්ම සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයේ ඉන්නේ. ඒ මිනිස්සුගේ මම දැක්කා මං ගියා ඔය කුණු කඳු කීපෙම බලන්න යන වෙලාවෙම මම දැක්කා මිනිස්සුගේ ගෙවල් වල මැස්සු පොඩි ගණන්. කැරපොත්තෝ සත්තු මිනිහෝ වගේ අය දහස් ගණන් ඒ වට කරගෙන ඉන්නේ. අද ඒක සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇටියට ජාතික ප්‍රශ්නයක් ඇට නගර සභාව ඇතුලේ
රාජ්‍ය මට්ටමේ සාකච්ඡා කරන්නේ නැහැ. ඒක බරපතල අර්බුදයක්. ඒ ඔය ඉන්න කුණුකඳු ආශ්‍රිතව ඉන්න මිනිස්සුන්ගේ ජීවිත සැබවින්ම මහා දුක්ඛිතයි. ඉතින් ඒ ඔක්කොම හැබැයි මේ අපි නිසා. මේ අපි දැන් අනේ අපිට මොකෝ මීතොට මුල්ල අපි ගාව නැහැ නේද? අපිට ඒ හරියේ කුණුකන්ද අපට අදාළ නැහැ නේද? ඊට පස්සේ අර මේ මෙතන කුණුකන්ද අපට අදාළ නේද? කුණුකන්ද අපේ ඒවා නෙවෙයි වගේ එකක ඉඳලා අපිට ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගත යුතුයි. ඔය යම් කුණුකන්දක් වැටලා මිය ගියා නම් ඒ මිය ගිය හැම මිනිස් ජීවිතයකට අපි වක් කියන්න ඕන. අපි හැමෝම ඔය කොළඹ නගර සභාවට කුණු දීලා තියෙනවා. කඩුවල නගර සභාවට කුණු දීලා තියෙනවා. ගම්පා මේ මහරගම නගර සභාවට කුණු දීලා තියෙනවා. එතකොට පිළියන්දල නගර සභාවට මේ හැම එකකම මේ විදිහට කුණු ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තමයි අවසාන විසඳුම මේ එන්නේ. ඒ නිසා ඒ කුණු කඳු බිහි වෙලා ඒකෙන් මීතෙල් වගේ වැහැදිලා විස රසායනික ද්‍රව්‍ය හැදිලා ඒවා ඒක ඇතුලේ යම් ක්‍රියාකාරකමක් වෙලා පුපුරලා මිනිස් ජීවිත ලෝකේ එහෙම වාර්තා වෙන රටවල් අතර කුණු කඳු වලින් යට වෙන මේ යට වෙලා මරණ ලෝකේ රටවල් අතර ගත්තාම අර ගොඩාක් අප්‍රිකන් ඉතාමත්ම දුගී දුප්පත් රටවල් ඒ වගේ කුණු තත්ත්වයන් නිසා මිය යනවා. ඊළඟට අපේ රටේ මිය යනවා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඊළඟට මේ ජල පෝෂක ප්‍රදේශ දූෂණය වෙනවා. අපි දැන් කානුවට මේ shopping bag එක ටොෆි කොලය අපිට කිසිම භාවිතාවක් නැතුව දැම්මම මේක ගිහිල්ලා කෙලින්ම ජල පෝෂක ප්‍රදේශවල ජල උල්පත් වල හිර වෙනවා. එහෙන් පිටින් ජලය අපවිත්‍ර වෙනවා. ඊළඟට අර මම මුලින් වාට කිව්වේ අර ජලයත් එක්ක මේ අංශු දිය වෙලා ඒ අංශු ජලයත් එක්ක ශරීරගත වෙනවා අපි. එතකොට ජලය තියෙන pH එක නැති වෙලා අපට වතුර විස රසායනික වතුරක් බීලා එහෙන් පිටින් අපි වෙනත් රෝගී තත්ත්වයන් වලට හොයා ගන්න බැරි රෝගී තත්ත්වයන් වලට යනවා. ඒතර මේක එක ජාලයක් ඇටනේ පරිසර ජාලය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ජාලයට වැරදි තැනකින් වැරදි දෙයක් මේ එකතු වුනහම ඒ ජාලෙම විනාශ වෙනවා. ඊළඟ එක තමයි ගත්තාම දැන් අපි ගත්තාම වසරකට මී යන මුහුදු ජීවීන් ලක්ෂ ඉක්මවලා තියෙන මේ තත්ත්වය නිසා. මුහුදු පක්ෂීන් මිලියන ඉක්මවලා තියෙන වසරකට. එතකොට මම අර මුලින්ම කිව්වාගේ සාගරයට මේක තුනම ඒ මිය යන ඒ ආහාරට ගත්ත ඒ මත්ස්‍ය ඇවිල්ලා අපි කෑවම අපි එහෙම් පිටින් ලෙඩ වෙනවා. ඒතර ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම ඒකත් එක්කම මුහුදු ජීවීන්ගේ ඒ තත්ත්වයට එක්කම පිළිකාකාරක වැඩි වශයෙන්ම හැදෙන්නේ මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතාව නිසා. ඒ වගේම ලංකාවේ ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි පොලිතින් ප්ලාස්ටික් භාවිතාව නිසා අලි මරණ. මට මතක ඇති ඔය අලියෙක්ගේ අර බඩේ කිලෝ 16ක් පොලිතින් තිබුණා. ඒතර අපි සමහරක් දාන කුණු ඔය පොළොන්නරුව අනුරාධපුර හම්බන්තොටේ කොහේ හරි දාන කුණු අපි පොලිතින් එකම දාන්නේ. ඒ සතාට ඒ පොලිතින් එක වර්ගීකරණයක් කරගන්න බෑ. පොලිතින් කෑල්ල පැත්තට දාලා අර කෑල්ල විතරක් ගන්න. ඒතර ඒ පොලිතින් ඒ සතු ආහාරට අරන් තියෙනවා. අරගෙන බඩේ ජීර්ණ ක්‍රියාවලට සිද්ධ වෙන්නේ ඒකත් එක්ක සතා ලෙඩ වෙලා ඒ සතා මී යනවා. මුවෝ වැඩි වශයෙන් මිය කියලා තියෙනවා. ඒ වගේම කුරුල්ලෝ සමහරක් වෙලාවට අර මේ ඔය මම දැකලා තියෙනවා අර මේ චිත්‍රවල මේ ෆොටෝ වල සමහර කුරුල්ලෝගේ අර කටේ හිර වෙලා තියෙනවා වතුර බෝතලේ මූඩිය උඩ රවුම් කෑල්ල හොටේ. ඊට පස්සේ යාට කට අර ගන්න බැරුව එයා මැරෙනවා. එතකොට සමහර මාළුවර shopping bag එක ගියාම shopping bag එක දිග ඇරනවා වතුර ඇතුලේ. ඒ shopping bag එක ඇතුලට මාළුව ගියාම අයි මාළුවට එන්න බෑ. එයා මී යනවා ඒක ඇතුලේ. ඒ වගේ තත්ත්වයන් සමහරක් වෙලාවට මේ රිලව් වැඩි වශයෙන් ඒ ආහාරට ගත්තාම ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ නැවතිලා හරිම වේදනාවකින් මේ යන්නේ. මේක එහිම් පිටින් පාරිසරික පද්ධතිය කඩා වැටෙන දැවැන්ත අර්බුදයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දිහා බැලුවාම ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ වගේම තමයි මේකෙන් පොළොව ගත වෙන බැරලෝහ විශේෂ බැරලෝහ ඊයම් සහ මීතෙන් මේ වායු තත්ත්වයන් නිසා මේ තියෙන රසායනික ද්‍රව්‍යයන් නිසා එහෙම් පිටින් පොළොව අර අපි සුවපත් කරන වැඩේ අපි කතා කරන්නේ හැමදාම පොළොව සුවපත් කරන්නේ කොහොමද? පොළොව ලෙඩ වෙනවා. මහ පොළොව ලෙඩ වෙනවා. ඒ මහ පොළොව ලෙඩ වුණාම වෙන දේ තමයි මහ පොළොවේ තියෙන ජීව ශක්තිය නැති වෙනවා. ජීව ශක්තිය නැති වුණාම පස්සේ මේ ගහක් කොලක් හැදෙන්නේ, පළදාවක් හටගන්නේ නැති වෙනවා. පස්වල තියෙන ශක්තිමත් භාවය නැති වෙනවා. කඳු නාය යනවා. විශාල වශයෙන් ගංගාවන් මේ ගංගාවල ජලපෝෂක ප්‍රදේශවල තියෙන ඒ කණ්ඩි කඩා වැටෙනවා. දැවැන්ත අර්බුදයකට යනවා. විශේෂයෙන්ම ඒ නිසාම ඊළඟට මේ පොලිතින් පුච්චනවා. ගිනි තියෙනවා. පිලිස්සීම නිසා.
ඒකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයන් මේ ඩයොක්සයිඩ් මේ වගේ ද්‍රව්‍යයන් මේ ඇවිල්ලා ඔක්සිජන් තත්ත්වේ නැති වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා එහෙම බැලුවහම පස්සේ අති දැවැන්ත වක්‍රව ගත්තාම අති දැවැන්ත පාරිසරික අර්බුද ගණනාවකට මේ ප්‍රශ්නේ දිගුවක් ඇටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දිගුව අපි සාකච්ඡා කරගන්න වෙනවා නුවන් මහත්තයෝ කාරණා කීපයකින්. ඒ සාකච්ඡා කරන්න ඕන අපි මේකේ මේ තියෙන මේ පාරිසරික විනාශය අවම කරගන්නේ කොහොමද කියලා. දැන් අර මම කිව්ව කාරණාත් එක්කම මේක අවම කරගන්න කාරණාව ඉතා වැදගත්. ඒතර ඒ අවම කරගන්න කාරණාව මේ පාරිසරික විනාශය ගැන හරි අවබෝධයක් ආවොත් එතෙන්ට අපිට තල්ලු වෙලා යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. එහෙමයි. අපේ හැමෝටම පැහැදිලි කිරීමත් එක්ක පැහැදිලි වෙනවා මේ අපි යමින් ඉන්නේ කොතෙන්ටද සහ මේ හත් දවසේ සතුන් සිව්පාවුන් මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතාවත් එක්ක අතිශය දුෂ්කරතාවයට පත් වෙලා ඉන්නවා. අපි නොදැනුවත්ව අපි අපහසුතාවයට පත් වෙමින් ඉන්නවා. නමුත් ඒක අපේ දැසට සමාහයට නොපෙනෙනවා. නමුත් අවසානයේ අපි ලෙඩ ඇඳක දුක් විඳින්නේ මේ ප්ලාස්ටික් පොලිතින් භාවිතාවේ අනිසි ප්‍රතිඵලයක් නිසාද කියලා ප්‍රශ්නාර්ථයක් ඔබේ හිතේ ඇති වෙලා ඇති. අපේ හැමතුරනේ මෙහි බරපතල ගම ගැන පැහැදිලි. මේක අනිසි ප්‍රතිඵල ගෙනව දෙනවා කියලා අපිට පැහැදිලි. මොකද්ද අපි හැමෝටම විසඳුම? ඒක තමයි දැනට ඇත්තටම විසඳුම සම්බන්ධව විශාල වශයෙන් සාකච්ඡා තියෙනවා. මම අද විසඳුම සඳහා නුවන් මහත්තයට දෙන්නේ නැහැ ලොකු සංකීර්ණ විසඳුමක්. අපි යම් දේවල් වල අපි කතා කරපු දේවල් කතල කළමනාකරණය ගැන හරි එහෙම නැත්නම් අපි කර ස්වාභාවික නායම ආවදානම් තත්ත්වය අපි ඒවා ජාත්‍යන්තරව සාකච්ඡා කළා මොනවද විසඳුම් කියලා. අද මම ඔබතුමත් එක්ක විසඳුමට පයින් කාරණාව තමයි නුවන් මහත්තයෝ භාවිතාවම කිරීම. ඊටම සරල විසඳුම් ටිකක් තියෙනවා. භාවිතාවම කරනවා නම් කොහොමද කරන්නේ? ඇත්තටම අපට භාවිතා කරන්න බැරිද නුවන් මහත්මයා අපිට ඉස්සර පම්මල්ලක් වගේ එකක් තුණා. අද අරිම නාගරික සමාජය තුළ හරි ජනප්‍රියයි දැන් පම්මල්ල. මම දැකලා තියෙනවා අර ඒ ජනප්‍රියලා තියෙන ඇත්තටම බඩු ගේන නෙවෙයි. මේ යම් ඇඳුම් මාකටිං කරන්න එයාගේ අර මොකද ෆොටෝ ෂූට් වලට පම්මල්ල අරගත්ත ගෑල් ළමයි දැකලා තියෙන ෆොටෝ. හැබැයි ඒ පම්මල්ල ගත්ත ළමයෙක් ඇත්තටම ලස්සනයි ගිහිල්ලා අරගෙන සුපර් මාකට් එකකට ඇවිල්ලා ඒ පම්මල්ලේ බඩු ටික දාගෙන ආවා. දැන් අර ඉස්සර විව පම්මල්ල ආයිත් අර ප්ලාස්ටික් වලින් වියලා ගෙනත් තියෙනවා. දැන් අපට පම්මල්ල කියලා කියන්නේ පන් වලින් කියන එක. ඒතකොට පන් කර්මාන්තයේ සම්බන්ධව ලංකාවේ ලොකු ඒක හටියුත්ත කරන පිරිසක් ඉන්නවා. ඒක දිරිදීමනාවක් වෙනවා. ඒක ඇත්තටම ලොකු මේ වීදුරු දාපු ගයක් ඇතුලේ AC කරපු මේ ෂොප් එකක් ඇතුලේ ලොකු මිල ගණන් වලට විකුණන පම්මල්ලක් නෙවෙයි ඕන වෙන්නේ අපිට. අර ඉස්සර කඩේ තිබිච්ච පම්මල්ල. ඉස්සර රුපියල් 40කට විතර 30කට 40 ගත්තාම සීනි ටිකක් දාගෙන යන්න පුළුවන්. එළවලු ටිකක් දාගෙන යන්න පුළුවන්. අපේ අනිකුත් කියන කිරිපිටි එක හරි මොකක් හරි ওই තියෙන ටිකක් දාගෙන යනවා. වතුර බෝතලෙත් දාගෙන යන්න පුළුවන්. බෑග් එක ඒ බෑග් එකේ කෑම එකක් දාගෙන යන්න පුළුවන් බෑග් එකක් ඒක. ඒ බෑග් එකට අපි ගියොත් අපට පොලිතින් භාවිත අවම කරන්න පුළුවන්. මම කඩේකට ගියොත් මම පෞද්ගලිකව මම විශ්වාස කරන මම දෙයක් නිසා මම සුපර් මාකට් එකට ගියොත් එහෙම මම යන හැම අවස්ථාවෙදී මෙයාලා මට ගොඩක් වෙලාවට පේනවනේ පොලිතින් බෑග් 4-5ක් අර මැෂින් වගේ තියෙන කඩලා මෙහෙම ඔතන මම කියනවා එපා. මට ඔක්කොම මම මේ ගෙනාවු ඒ පයින් බෑග් එකට දාන්න රෙදි බෑග් එකේ මේකට දාලා දෙන්න. එතන මගේ මූණ දිහා බලනවා. මම විශ්වාස කරන එක මට ලැබිච්ච ලොකු ගෞරවයක් කියලා. මම ඒ නිසාම මගේ පන්සලේ අයට අපිත් එක්ක වැඩ කරන දරුවන්ට වැඩි වශයෙන් අපි කියනවා මේ පොලිතින් භාවිතාව අයින් කරන්න නම් භාවිතාව අපි මේ ලෝකේ ගැට ගහගත්ත මේ පස්සේ ලෝකේ ගැට ගහගෙන ලෝකෙත් එක්ක පස් විසඳන්න ගියොත් එමේ ජීවිතේ විසඳන්නේ නැහැ. පැසිෆික් මේ පොලිතින් භාවිතාව මේ ට්‍රිලියන 100ක් තියෙනවා. ඒක මේ අපි අයින් කරන්න කල්පනා කරොත් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. භාවිතාවම කරමු. භාවිතාව අවම කරන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඊළඟ එක තමයි අපි හරි මොඩර්න් වතුර බෝතල්. ඒක හරි විශ්වාස කරන අර ජොකි අර ඇවිදින්නේ උදේට. එතකොට ඒ යනකොට වතුර බෝතල අර වතුර බෝතලයක් කරන් යනවා. ශරීර සුවතාවයට. ශරීර සුවතාවයට කියලා. හරිම ප්‍රාථමික කාරණාවක් ලෝකෙට පෙන්වන්න හදනවා. ඒක මාර වැඩක් කියලා. ඊළඟ එක තමයි අපි හැම වෙලාවෙම මේ වැරදි භාවිතාවන් ගන්නේ වැරදි ආදර්ශයක් සමාජගත කරලා. ඒ කියන්නේ අපිට බැරි වෙලා තියෙන වීදුරු වතුර බෝතලයක් වාහනේ ඇතුළේ. දැන් ඔබතුමා මගේ පල්ලයට ආවන මගේ තියෙන්නේ වතුර බෝතලේ වීදුරු එකක්. එතන මං වීදුරු එක දැන් අර සමහරක් අය කියනවා රත් වෙනවා රෙමේ කියලා. දැන් මං ඒකටම තවත් අර වතුර බෝතලයක් තියන් ඉන්නවා.
රත් වෙන්නේ නැති වෙලාවට වළඳන්න. ඉතින් ඒ වගේ දෙයක් අපි ප්ලාස්ටික් වතුර බෝතල අපි වාහනෙන් අයින් කරන්න පුළුවන්. භාවිතාවම කරන්න පුළුවන්. ඊළඟ ගත්තාන් පස්සේ මේ දැන් දාන වලටත් තුරු වෙලා තිනවා අර ඇසුරුම්. දැන් ඉස්සර අපිට තිබුණේ මේ කෙහෙල් කොලේ වටේට කපලා කෙහෙල් කොලේ තමයි අර දානේ පිඟාන උඩින් තියන්නේ නුවන් මහත්තයා. දැන් තියන්නේ අර ලන්ච් ෂීට් එක වගේ අර ඇලෙන ෂීට් එකක් තියෙනවා. මම දන්නේ ඒක නම නම් දන්නේ නැහැ මම. ඒක තමයි මේ ඔතන්නේ. කැවිලි එකටත් ඔතලා, පළතුරු එකටත් ඔතලා, කිරි එකටත් ඔතලා, සලාඩ් එකටත් ඔතලා, අරක්ක ගලවගෙන අයිනකින් කොහෙන් හරි. දැන් ඒ ඔක්කොම දාන දිලි වුණා මහා කුණු කන්දරාවක්. පිං කන්දරාවක් නෙවෙයි කුණු කන්දරාවක්. ඒ කුණු ටික මහ පොළොව ගත වුණාන් පස්සේ අර අපි ප්‍රාර්ථනා කර මෛත්‍රිය කරුණාව පිටින්නේ අර සත්ව ජීව කොටස් ඔක්කොම මැරලා යනවා. සත්ව ජීව කොටස් සුද්ධ ජීවින් විනාශලා යනෝනේ මහ පොළොවේ. ඒක මහ පොළොවට ගියාන් පස්සේ ඒතර දානේ තියෙන මූලික අරමුණක් නැතිලා යනවා. මම කියන්නේ දානේ ගත්තේ මට වැඩි වශයෙන් මේ මූණ දෙන්න තියෙන. ඒතර ඔබගේ මගුල් ගෙදර ඔබ බලන්න පුළුවන්. ඔබගේ මේ පාටි එක බර්ත්ඩේ පාටි එක අවස්ථාවේ බලන්න පුළුවන්. ඔබගේ යම් උත්සව පිය සංഭാෂණ ශාලා මේ පිය සංഭാෂණ අවස්ථාවේදී ඔබ භාවිතා කරන පොලිතින් වැඩි වශයෙන් භාවිතා කරන්නේ පොලිතින්. ආහාර ද්‍රව්‍යයන් වලට වඩා වැඩි වශයෙන් භාවිතා කරන්නේ පොලිතින් ද්‍රව්‍යයන්. එතකොට අපිට පුළුවන් නම් මගේ වෙඩින් එක අර කාලයක් තිබ්බ මතින්තර මංගල උත්සව. ඒතර අපි යෝජනා කරමු නුවන් මහත්තයෝ පොලිතින් වලින් තොරව පොලිතින් ප්ලාස්ටික් වලින් තොරව විවාහ උත්සවයක්. විවාහ උත්සවයක්. ඒකතර මද්ද්‍රව්‍ය නම් මේක වැරදි වතාවක් වෙයිද දන්නේ නැහැ. මද්ද්‍රව්‍ය ගත්තොත් තමන්ගේ කැමැත්ත මතව තමන් මැරෙන්නේ. හරිද? ඒතර පොලිතින් ගත්තොත් නුවන් මහත්තයෝ තමන්ගේ කැමැත්ත මත අන් මිනිස්සු මැරෙන්නේ. ජීවය මැරෙන්නේ. මහ පොළොව සතාසි උපාව. මෙලෝ ඒකට සම්බන්ධ නැති මිනිස්සු ටිකක් මැරෙන්නේ. ඒතර මද්ද්‍රව්‍ය ගත්තොත් තමන් අර පොලිතින් භාවිතා කරොත් එහෙනම් මුළු මහා සමස්ත සමාජයේම සමස්ත සමාජයේ මුළු සත්ව සංහතියම ජීවි සියලු වස්තුන් ඒ නිසා භාවිතය අවම කිරීමේ වැඩසටහනකට වහවහ අපි තුලින්ම නිර්මාණය වේ යුතුයි. ඒක පුද්ගලික ව්‍යාපෘතියක්. පුද්ගලික ව්‍යාපෘතියක්. ඒතකොට අපි දැන් ඔන්න සූදානම් වෙනවා කෑම බකට් එකක් තියාගන්න. ඒක මම දන්නේ මොන බකට් එකක්ද කියලා මම යෝජනා කරන්නේ. ඒ කෑම දෙන හැමදාම මේ වාචනේ කෑම ටික ගෙනියනවා. ඒතකොට මම දැක්ක සමහරක් ආයතන තියෙනවා. ඒ ආයතනවල මේ ආයතනයේට මේ කෑම ගේනවා ඕඩර් කරලා තියෙන්නේ ආයතනේ කට්ටියට ආයතනේ තමයි කෑම දෙන්නේ. එක එකගේ නම් ගහලා මේ කෑම පෙට්ටි තියෙනවා. ලන්ච් ෂීට් නැහැ. ඒතකොට ඒ වගේ තමන්ගේ ආයතන වල වෙනස් ඇති කරගත්තොත් ඒ වගේම දැන් නිෂ්පාදන ක්‍රියාවලියේ නුවන් මහත්තයා අපට පුළුවන් නම් මාකට් කරන්න අම්ම කෙනෙක්ට නැත්නම් ඔය තරුණයෙක්ට කෙහෙල් කොලේ බත් ටිකක් දෙනවා. ඔත්තලා කෙහෙල් කොලේ මේකලා බොත් පැකට් ඒ අර මොකද අසුරුම් ක්‍රමයේ කෙහෙල් කොලේ. මං යන්නේ ඒ බත් ටික වේගෙන් දවසක විකිනවා. එක දවසක් ටක් ගාලා වේගෙන් විකිනේ. හැමතැනම පොඩි බෝඩ් එකක් දාන කෙහෙල් කොලේ උතල තියෙන බත්. ලන්ච් ෂීට් ගෑවෙන්නේ. දැන් කෙහෙල් කොලේ ඔත්තලා කෙහෙල් කොලේ උඩින් නුවන් මහත්තයෝ ලන්ච් ෂීට් ආවරණයක් කරනවා. දැන් මොකද්ද අරමුණ? කෙහෙල් කොලේ රහ විඳින්න නෙමෙයි අපි අරමුණ ආවේ. අපිට පරිසරහිතකාමී ආවරණයක් බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ දේ තමයි භාවිතාවම කිරීම. කාරණා දෙකකින් අපි කතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔය මං කියු කාරණාව. ඊළඟ එක තමයි මේ පොලිතින් ප්ලාස්ටික් බෑර කිරීමේදී නිවසේදී මේ ක්‍රියාවලිය භාවිතාවම වෙනකොට ක්‍රියාවලිය නවතිනවා. එතකොට නිවසේදීම අපිට යම් විදිහේ ක්‍රියාවලිය වලට යන්න වෙනවා. සමහරක් වෙලාවට මම දැක්කා එක්තරා කාන්තාවක් පොලිතින් එකතු කරලා තමන්ගේ නිවස ටික එකතු කරලා හොදලා මේ කරලා එයා මේ පුටු හදලා තියෙනවා. පුටුවක් වගේ අර ඒ පොලිතින් වියලා එයා අර ඒක විසික් කරන්නේ නැතුව ගෙදර තව භාවිතාවකට අරන් තියෙනවා. අවුරුදු ගානක් එකතු කළා. එයා කියන්නේ ඒ අපි කියන්නේ අර නිවසේදීම යම් කිසි ක්‍රියාවලියකට යන්න. ඊළඟට අපට පුළුවන් නම් ඒක ප්‍රත්‍යක්ෂීකරණය කරන ආයතනයකට දෙන්න. අපිට පේනවා ඇති ලංකාවේ දැන් ඔය හයිවේ එක්සිට් වෙන තැන්වල තියෙනවා පොඩි මේ කූඩ ගහලා දැන් ඒවට දානවා. දැන් ඒව එහෙම දාලා තියෙන එක හොඳයි. දැන් ඒ සියල්ලම මම දාන්න ප්‍රතිචක්‍රීකරණ වෙන ආයතනයට යනවා. ඒක හරියටම හරි වැඩක්. දැන් ඒ ක්‍රියාවලියට අපි සූදානම් වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි බැහැර කරනකොට මේ පොලිතින් ප්ලාස්ටික් බැහැර කරනවා නම් මම දැකලා තියෙන මගේ වාහනේ මං යනකොට පිටිපස්සෙන් ඉස්සරහදී ටොෆි කොලේ ගාලා එළියට දානවා වාහනේ.
වතුර බෝතලේ අරගෙන භාගයක විසික් කරනවා එළියට. ඇත්තටම වාහනේ ඇතුලේ ඔය ටික තියා ගන්න ඕන. වාහනේ ඇතුලේ තමන්ගේ බෑග් එක ඇතුලේ තමන්ගේ සාක්කුව ඇතුලේ මේ ටික තියා ගන්න ඕන. මේ ටික තියාගෙන මේ වැඩේ ඉවර වුණාම තමන්ගේ ගමන ගිහිලි වුණාම ඒ ටික ඔක්කොම එකතු කරලා අර ප්‍රතිචක්‍රීකරණ තැනකට යොමු කරන්න ඕන. ඒ ක්‍රියාවල ඒක තමයි අපි අර නිවසේදී මේ කාර්ය කරන්න ඕන. දෙවෙනි කාරණා තමයි නගර සභාවල ප්‍රාදේශීය සභාවල ක්‍රියාවලිය ඉතාමත්ම නරක ක්‍රියාවලියක් තියෙනවා. දැන් මට මතකයි මම ඔය කොළඹ අපේ පන්සලේ තියෙන තැන ඉස්සර තිබුණේ මේ එක දවසක් එනවා මේ ඉඳුල් වර්ග කරන් යන. තා දවසක් එනවා මේ ඔය කාඩ්බෝඩ් ඒ වගේ දිරණ ද්‍රව්‍ය. තව දවසක් එනවා නොදිරණ ද්‍රව්‍ය අරන් යනවා. ප්ලාස්ටික් shopping කව. දැන් අපිට ඒක හුරු වෙලා බාස්කට් තුනක් තියාගෙන අපි එකතු කරා. දැන් අපි මේ මං දායකයන්ටත් කියන පොලිතින් ගේන්න එපා කියලා. ඉතින් එකතු වෙන බෑග් එක දෙක හරි අපි දෙන්න තිබුණා. දැන් එහෙම නැහැ. දැන් අර ටික ඔක්කොම එකට දාලා එකට අරන් යන්නේ. ඒ ලන්ච් ෂීට් එකක් shopping cover එකේ ඉඳුල් ගෑවුනහම ඒක හොදන්න ඕන. හොදලා තමයි ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට යන්නේ. එතකොට අපි නිවසේ ඇතුලේ මේක හොදලා වෙන් කළා වෙනත් විදිහක තියලා ඒක ප්‍රතිචක්‍රීකරණයකට ගියාම හරි ලේසි ඒක වෙනවා. අරක ඉඳුල් පිටින් ගියාම වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ මේ පවුල් එකක විශාල ප්‍රමාණයක ඒ ක්‍රියාවලිය එක විදිහකට සිද්ධ වෙනකොට අපිට පුළුවන් වෙනවා සම්පූර්ණම අර ක්‍රියාවලියට දායකත්වය ලබන්න. ලංකාවේ දැන් ලංකාවේ ඉහළ ඉදිරියෙන්මනේ පවුල් එකක වලින් එක පවුල් එකකින් කුණු බැහැර කරන ලංකාවේ නාගරික තමයි වැඩිම ලෝකේ UN එක කියන්නේ මේ බැහැර කරන අය අතර අපි ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා. ඉදිරියෙම ඉන්නවා. ඉතින් ඒක ඉතාම නරක තත්ත්වයක්. ඊළඟ තමයි නගර සභා මට්ටමින් මේවා වෙනස් වෙන්න ඕන, වෙනස් ප්‍රතිපත්ති ටිකක් හදා ගන්න ඕන, වෙනස් ක්‍රමවේද ටිකක් හදා ගන්න ඕන. ඒ ක්‍රමවේද හැදෙන්නේ නැති හේතුත් තියෙනවා මහත්තයෝ. මේ වැඩසටහනේ කතා නොකළ යුතු පැත්තක්. නමුත් සමහරක් වෙලාවකදී අපි මේ සමාජය වෙනස් කරන්න අපි කියන්න ඕන වැදගත් එක තමයි ලෝකෙට නම් කුණු සම්පතක්. අපේ මිනිසුන්ට කුණු කොමිස්. කුණු වලින් කොමිස් ගහනට. කුණු වලින් කොමිස් ගන්න. එතකොට මේ කුණු එක තමයි කොළඹ නගර සභාවේ තියෙන ලොකුම වලිය. ওই නගර සභා 3-4 තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ කුණු කාටවත් දෙන්නේ නැහැ. කුණු අපිට අයිති. ඒ කුණු අතර තියෙන ඒ දාන ටෙන්ඩර් වල ඒ දාන පටිපාටි වල විශාල අඩුපාඩු තියෙනවා. ඒ හැබැයි කවදාවත් කුණු වලට උත්තරයක් හොයන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අපිට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ කුණු ප්‍රශ්නෙත් එක්ක බැඳිලා තියෙන දැන් ඔබතුමා විසඳුම මම කියන්නේ. ඒක තමයි විසඳුම. දෙවෙනි එක තමයි සංස්කෘතිකමය ගැටලුව. අපිට තියෙන සංස්කෘතිය අපි හැදිච්ච සංස්කෘතිය තමයි නුවන් මහත්තයා මේ අපි නිකමරත් කියනවා අර එක ගාතාවලින් කැලකන දැන් මුරුංග ගන්න ගියාම මුරුංග මෙහෙම පංගුව මෙහෙම ආඩි වෙලා ඉස්සරහා ගල උඩ වාලා හරි ගේ ඉස්සරහා පුටුවක් උඩ වාලා මුරුං කලගම මුරුං කැල විසික් කරනවා. අර මුරුංග පත්තුව කාලාම විසික් කරනවා. ඊළඟට අපි ගන්න ආහාර ක්‍රියාවලියම අපි අඹ ගෙඩිය කෑවත් නඹ ලෙල්ල විසික් කරනවා. අඹ ගෙඩියද එහෙම නැත්නම් අපි ගත්තාම දිවුල් ගෙඩිය ගත්තාම ඒකට අපේ අර සංස්කෘතික ක්‍රමවේදෙම තිබුණේ ආහාර ක්‍රියාවලියෙත් තිබුණේ දැන් අපි තිබුණා හැලි වලක්. ඒ කියන්නේ අපි තිබුණේ වලක්. මැටි වලක්. මේක මේ හිල්ුණා කුඩු විසික් කළා දානවා. ඊළඟට අපි කෑවේ ඒ වගේ වීදුරු පිඟානක නැත්නම් අර මැටි පිඟානක. අපි බිව්වේ කලේ. එතකොට ඒකකම ප්ලාස්ටික් පොලිතින් භාවිතාව තිබුණේ නැහැ. ඒ ගේ ඇතුළ කියන්නේ සංස්කෘතික කාරණාව කියන්නේ සම්පූර්ණම පරිසරිතකාමී අර අපි කිව් සස්ටේනබල් තනක්. තිරසර නිවසක් අපේ තිබුණේ. ඒ නිවසෙන් බැහැර කරන දේවල් වග විභාගයක් නැහැ. ඒක සංස්කෘතිකමය කාරණාවක් එක බැඳලා තිබුණේ. ඔහේ විසික් කරනවා. හැබැයි විසික් කරන හැමදේම මහ පොළොව උරා ගන්නවා. මහ පොළොවට හිත කරයි. ඒකෙහිම් පිටින් අපට අනිත් පැත්ත මේ බටහිර සංස්කෘතියක් එහෙම් පිටින් ගෙනල්ලා මේකට පුරුද්දනවා. පුරුද්දුවම බොන වතුර බෝතලේ ප්ලාස්ටික්. ඒක විසික් කරනවා. අර විදිහට කුණු කොට දානවා. අර බොන බීම බෝතලේ ප්ලාස්ටික්. ඒ විදිහට විසික් කරනවා. කන පිඟාන ප්ලාස්ටික්. ඒ විදිහට විසික් කරනවා. අපි සමහරක් වෙලාවට මේ ඉස්සර පැදුර එළිය ගන්නවා. කොහු මෙට්ටේ එළිය ගන්නවා. හැබැයි අර රබර් තියෙන අර ප්ලාස්ටික් ඇඳ ඒ තියෙන පොලිතින් කවර සහිත ඒවා එළිය ගන්නේ නැහැ. ඉතින් පරපතල් ප්‍රශ්නයක් ආවා. සංස්කෘතිමය හුරු වෙච්ච සමාජයක එහෙම් පිටින් බටහිර සංස්කෘතික ක්‍රමයක් ඇවිල්ලා ඇද්දුනාම ඇති වෙලා තියෙන බරපතල අර්බුදේ. ඉතින් අන්න ඒක නිසා හැම වෙලෙම ඔළුවෙන් කල්පනා කරලා තමයි මේ කාරණා අපි කරන්න ඕනේ.
අපිට සංස්කෘතිකමය යම්කිසි හුරුවක් පුරුද්දක් තියෙනවා. ඒ හුරුව පුරුද්දත් එක්කමද මේ දේවල් වෙලා තියෙන්නේ. එතකොට අපිට සංස්කෘතිකමය පුරුද්දක් ඇති කරගත්තොත් මේක බැහැර කරන්නත් පුළුවන්. අපි අපේ ජීවිතේ පුරුදු වලට මේ කාරණේ නතු කරගත්තොත්, ගතු කරගත්තොත් අපිට මේෙන් මිදෙන්න පුළුවන්. මෙහෙම කාරණේකුත් අපේ හිතට නැගෙනවා. අපේ හඳුරන්නේ මේ පුරුදු හොඳයි. නමුත් ඒ පුරුදු ක්‍රියාත්මක වෙන මට්ටමට එන්න බොහෝ වෙලාවට මේ විදිහ සමාජයේ නීතිය ඉල්ලනවා. නීතියෙන් තමයි බොහෝ දේවල් මේ හරි පාරට ගේන්නේ සහ මේ නීතිය නැතුව සමහරවිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ තත්ත්වයක් දෙනවා. ඒකින්ද මේ අපි හන්නේ මොකද නීතිමය තත්ත්වය මේ පැත්තේ? ඇත්තටම නීතිමය තත්ත්වය නම් හරි විහිළු සහගත නීතිමය තත්ත්වයක් තියෙන්නේ. ලංකාවේ පොලිතින් තහනම මයික්‍රෝන 20ට අඩු කියලා 2016 ජනවාරි 1 වෙනිදා නීතියක් ගෙනාවා. ඒ මයික්‍රෝන 20ට අඩු ඒවා භාවිතා කරන්න බෑ. ඒක ඉතා හොඳ තීන්දුවක්. නමුත් 1980 අංක 47 දරන ජාතික පරිසර පනත අනුවත් 2006 ඔක්තෝබර් 10 වෙනිදා අංක 1465න් ඇලිරා 5 දරන විශේෂ ගැසට් අතිවිශේෂ ගැසට් පත්‍රයකින්ද මේ ක්‍රියාත්මක කළ තිබුණේ. හැබැයි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නිසාම ආයි 2016 ඔක ගෙනාවා. 2016 ගානේ ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. ආයි 2017 නැවත මේ තහනම ගෙනාවා. තාම ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ආයිත් මට මේ ළඟදී දැන් ගිය අවුරුද්දේ වගේ කියන්නේ 2021 2020 දී ආයිත් ওই තහනම ගෙනාවා. ශෂේ පැකට් අරම ඔක්කොම තහනම් කළා. ඒත් තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් නීතිමය තත්ත්වය ඕකනේ. يعني මේක එක දිගට 1980 තිබුණා 1916 ගෙනාවා 2016 ගෙනාවා ඊට පස්සේ 2017 ගෙනාවා 2020 ගෙනාවා තාම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර පොලිතින් ටික මේ විදියට එනවා අර ශෂේ පැකට් ටික මේ විදියට තියෙනවා අර නිෂ්පාදන බීම සමාගම් මේ විදියට නිෂ්පාදනය කරනවා අර විදියේ මේ අසුරුම් ක්‍රම මේ විදියටම කරගෙන යනවා යම් තැන්වල අර ලන්ච් ෂීට් එක ඇවිල්ලා තියෙනවා මොකද්ද මන්ද ලන්ච් ෂීට් එක කීරන ලන්ච් ෂීට් එක ඇවිල්ලා ඒක ඒ වැනි දේවල් වලට ඇවිල්ලා තියෙනවා දැන් මිනිස්සුන්ගේ යම් සබුද්ධික පොතපත කියවන දැනුම තියෙන මේ වගේ channel එකක ඉන්න මිනිස්සු දැන් වෙනස් වෙලා තියෙනවා හැබැයි සමස්ත බැලුවාම බහුතරය වෙනස් වෙලා නැහැ. ඒක වෙනස් කරගන්න එක පැත්තකින් ඇත්තටම නීතිය මීට වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය තියෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට නීතිය ක්‍රියාත්මක වීම ඇතුළේ තමයි මේකට උත්තරයක් හොයන්න පුළුවන්. එක අපි කියවනේ භාවිතයවම කළා සංස්කෘතිමය ගැටුම තේරුම් අරගෙන ඒ දේවලුත් වෙනකොටම නීතිය එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් නීතිය ක්‍රියාත්මක වීමයි තා වැදගත් මේ කාරණාවට නීතිය තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය තිබිය යුත්තේ නීතියත් පොත්වලම තබා ගන්න නොවේ පොත් අතරේ දුවන ගුල්ලන්ට පමණක් නොවේ නීතිය ක්‍රියාත්මක යුතුයි මිනිසුන් වෙනුවෙන් එහෙම නොතින් අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අපේ හඳුන් පැහැදිලි කරන ආකාරයටම නීතිය ක්‍රියාත්මක වීම හෝ නොවීම ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙවි. නමුත් අපිට කරන්න දෙයක් ඇති අපේ හැමතුරනේ. අපට කළ හැකි දේ මොකක්ද කියන එක අපි අපේම හෘද සාක්ෂි වලට එකඟව සාකච්ඡාවක් කළ යුතුයි. ඒක තමයි අද මේ පුරා පැයක් තිස්සේ අපි මෙතන සාකච්ඡා කළේ. අපි හිතන්නේ අපේ උත්සවශාලා උදාහරණයක් වශයෙන් ගත්තම ආගමික උත්සව. ගත්තාම පොලිතින් භාවිතාවේ වැල්, කොඩි, වැල් ඒ වගේ දේවල් අද නම් ගොඩක් අවම වෙලා තිනවා. ඒක තාමත්ම හොඳ තත්ත්වයක්. ඒ වගේම යම් උත්සවවලදී අපි අපේ ක්‍රීඩා උත්සවයේදී, අපේ ඉස්කෝලේ පාසල උත්සවයේදී, අපේ පන්සලේදී, අපේ මගුල් උත්සවයේදී පොලිතින් භාවිතාවේ යම් දේවල් වලට වැඩි වශයෙන් තරංග ගන්න මේවට පාවිච්චි කරනවා. වික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණොත්, රාජ්‍ය නායකයෙක් අපවත් වුණොත් පොලිතින් වලින්මයි බැනර් ගහන්නේ. අපිට දැන් පුරුදු වෙලා තිනවා අර ප්‍රින්ටින් එකේ ඉන්නේ පොලිතින් එකකින්. ඒක සමහරක් වෙලාදී එදාට එක දවසකට ගහන බැනර් එක වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රතිචක්‍රයකරණයක් නැහැ. මේ පාර එල්ලලා තිනවා. ඒක ලණු වල දිරලා කඩාගෙන වැටලා ඒක අර කානුපද්දේට කියලා ඒක විනාශ වෙනකම්ම ඒක ඒ විදිහට යනවා. ඒ බැනර්, පෝස්ටර්, ඒ වගේම කොඩිවැල් මේ වගේ දේවල්, සහතොරන් වගේ දේවල්. විශාල වශයෙන් අපේ ප්‍රධාන පොයවල් දෙකක් තුනක් විතර ගත්තාම එසක් පොසොන් නැසලා වගේ ගත්තාම වැඩි වශයෙන් පොලිතින් සහ අනිකුත් ප්ලාස්ටික් භාවිතාවන් වැඩි වශයෙන් තියෙනවා. විශේෂයෙන් වෙසක් උත්සවය ගත්තාම වෙසක් මේ කොඩි පවා මේ බෞද්ධ කොඩිය පවා මේ පොලිතින් වලින් නිෂ්පාදනය කළා මේඩ් ඉන් චීන ගහලා එවලා තියෙනවා අපිට. එතකොට අර අපි ඒ කාලේ දාන අර මොකද්ද ඒවට කියන්නේ මේ මූණට දාන්නේ අර මේ වෙස්මූණු ඒක වෙස්මූණු පවා ඒව හදලා තියෙනවා. තවත් දැම්මම දැකලා තියෙනවා මේ සරුංගලෙත් අද පොලිතින් වලින් ප්ලාස්ටික් වලින් හදන්නේ. අද වෙසක් කූඩුව පොලිතින් ප්ලාස්ටික් වලින් හදනවා. අද බුදුරජාණන් වහන්සේගේ තෙමුගල සමරන්නේ සම්පූර්ණ පොලිතින් භාවිතා කරලා. පොසොන් සමරන්නේ පොලිතින් භාවිතා කරලා. ඉතින් මේක එහෙම් පිටින් අනිත් පැත්තට ගිහිලා තියෙන්නේ. ඉතින් අපට කළ හැකි දේ තමයි මේ සියල්ලම නැනනුවණින් අවබෝධයෙන් තේරුම් අරගෙන
එහෙන් පිටින්ම අපි අනිත් පැත්තට හැරෙන එක. අපි රජවල් කරනකම් බලන් ඉන්නේ නැතුව, පාලකයෝ කරනකම් බලන්න නැතුව, නීති ක්‍රියාත්මක ඉන්නකම් බලන්න නැතුව අපි අපට කළ හැකි දේ අපි තේරුම් අරගෙන මේ මිහිපත සුවපත් කරන්න සියලු සත්වෝ නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියනා වූ සමාජය ප්‍රායෝගික මට්ටමින්ම සුවපත් කරන්න නම් අපි අපවම තේරුම් අරන් වෙනස් වෙන්න ඕනේ කියලායි මම යෝජනා කරන්නේ. ඉතාම අපූර්ව සහ වටිනා වැදගත් යෝජනාවක්. අපි වෙනස් වෙමු. අපි මේ මහ පොළොව සුවපත් කරමු. මහ පොළොව සුවපත් කරන්න ඔබේ මගේ වගකීම ඉෂ්ට සිද්ධ කරමු. මිහිකත රූපමය සංවාදයේ හැමදාම අරමුණය අපි මිහිකත රූපමය සංවාදයේ හෝරාවක් පුරා ඔබට තිලින කරන්නේ ඒ අරමුණ ඇතුව අදවසේ ස්ථාම සාරවත් සාකච්ඡාවක් සිදු වුණා කියන කාරණේ අපිට විශ්වාසයි. මේ සාරවත් වූ හරවත් වූ සාකච්ඡාවෙන් ඔබට එකතු කරගන්නට බොහෝ දේ තිබේවි. ඔබේ ජීවිතේට ඒ සියල්ල එකතු කරගන්න සහ ඒ සියල්ල නිවැරදිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් මේ සාරවත් වූ මිහිකත අපි අනාගත පරම්පරාවට දායාද කරමු කියන ඉල්ලීම අපි ඔබෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දෙපා නැමැති ස්තුතිවන්ත වෙනවා අපේ හාමුදුරුවන්ට. සුරකිමු ශ්‍රී ලංකා පදනමේ කරු සභාපති පූජ්‍යපාද අවසරයි පායංගල ආනන්ද සාගර හාමුදුරුවෝ හැමදාමත් අපේ වැඩසටහන පෝෂණය කරන්නේ අද දවසේත් කාර්යබහුලව සිටින මොහොතකත් අපේ වැඩසටහන පෝෂණය කිරීම වෙනුවෙන් නැවතත් දෙපා නැමැති වහන්සේට පින් අනුමෝදනා කරනවා. තවත් දවසක අපි හම්බ වෙනවා මිහිකත අපේ රූපමය සංවාදයෙන්. මිහිකත රූපමය සංවාදයෙන් මෙවැනිම වැදගත් වූ විෂයපතයක සුවිශේෂී තොරතුරු රාශියක් එක්ක අපි ඔබව හමු වෙන්නේ නම් එතෙක් ඔබ මතක තබා ගන්න මේ මිහිකත සුවපත් කළ හැක්කේ ඔබට පමණමයි. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.